තෙරුවන් සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම සදහම් මසන්නට අදත් බෞද්ධ රූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබ දෙසා සෑම ඉරු දිනකම මේ වේලාවට බෞද්ධ රූපවාහිනිය sannivedanaya කරන බුදුමග සදහම් දේශනා මාලාවේ අද දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ සදහවත්නි මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සුපුරුදු ආරාධනෙන් අදත් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා ලබනෝරුව කන්ද අරණ්‍ය සේනාසනයෙහි ධර්මාචාර්ය පූජනීය මාංකඩවල සුදස්සන පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු කොට පාදාභිවන්දනයෙන් සාදු නදින් පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සදහවත්නි අද දේශනාවට සිය පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරනවා මැද මහනුවර මොරගහ මුල පදිංචි සීලා ඒකනායක මහත්මිය ප්‍රධාන පවුලේ දූතරු පිරිස. එහෙමනම් අපි හැමදෙනාම සදහැසිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම් වෙමින් මෙතෙන් සිට උතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට සාදු නදින් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දිනාම නොයෙක් කර්මුණු වල තමන්ගේ සිත දුවන්නට නොදී ඊ타මත් වමනාවෙන් ඊ타මත් ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මුලින්ම මතක් කරනවා. පින්වතුනි මේට පෙර මම මේ පින්වතුන්ට මතක් කළා උපාදාන සහිත වූ අපේ මේ පැවැත්ම අනුපාදා පරිනිර්වාණය දක්වා ගෙන යන්නට අනුපාදා පරිනිර්වාණයෙන් මිදෙන්නට අනුපාදා පරිනිර්වාණයෙන් පිරුම් පාන්නට තියෙන ගමන් මාර්ගයේ අනුක්‍රමයෙන් පවතින ඒ විසුද්ධි ධර්මයන් එකින් එක මම විස්තර කරලා දෙන්නම් කියලා. ඊට අනුව මේට පෙර මම මතක් කළා සීල විසුද්ධිය හා චිත්ත විසුද්ධිය ඇති කරගන්න ආකාරය. ඒ විසුද්ධි ධර්මයන් අතරින් අද තියෙන්නේ ditthi විසුද්ධිය කියන්නේ මොකක්ද? ඒ ditthi විසුද්ධිය ඇති කරගන්නේ කොහොමද? ඒ විසුද්ධිය කියන්නේ කුමන ධර්මයන්ගෙන් දුරු වීමෙන්ද විසුද්ධියටපත් වෙන්නේ කියන කාරණා ටික. එතකොට ඒ අනුව මේ සප්ත විසුද්ධි ධර්මයන්ගෙන් තුන්වෙනි ditthi විසුද්ධිය කියන ධර්මතාවයේ අද අපි නුවණින් මෙනෙහි කරලා බලමු. විශේෂයෙන්ම ධර්මයේ සඳහන් වෙන්නේ නාම රූප ධර්මයන් ඇති සැටිය අවබෝධ කරන ස්වභාවයෙන් යුක්තයි ditthi විසුද්ධිය. එතකොට නාම රූප ධර්මයන් ඇති සැටිය අවබෝධ කරගත්තාම අවබෝධ වුණාම දෙසතක් මිත්‍යා දෘෂ්ටියෙන් මනස මිදෙනවා පිරිසිදු වෙනවා. එතකොට කුමන දෘෂ්ටියෙන්ද විසුද්ධි වෙන්නේ? විශේෂයෙන්ම සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය ඇතුළත් වූ සාස්වත උච්ඡේද දෘෂ්ටියන්ගේ ප්‍රභේද වූ දෙසටක්
62ක් වූ මේ සියලුම මිත්‍යා දෘෂ්ටිංගෙන් අපේ මනස මිදෙනවා දුරු වෙනවා එයින් පිරිසිදු වෙනවා. ඒ හින්දා ditthi විසුද්ධි කියලා කියනවා. මේ සියලුම ditthi ටික තියෙන්නේ පින්වතුනි වර්තමාන සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියන හැඟීම මතයි. ඒ ඉන්න සත්වයා කොහේ හරි ඉඳන් එන්න ඇති හෝ ඒ ඉන්න සත්වයා කොහාට හරි යයි හෝ කියන අදහසින් සාස්වත දෘෂ්ටියක් ඒ සත්වයා කොහේ හරි ඉඳන් ආවට කොහාටවත් යන්නේ නැහැ මරණයෙන් පස්සේ සිඳේය වෙනසෙය එයින්ම ඉවරයි කියලා මරණයෙන් පස්සේ නැවත උපදින්නේ නැහැ එතනින්ම මේ ආත්ම ඉවරයි කියන උච්ඡේද දෘෂ්ටියක්. මරණයෙන් පස්සේ නැවත ඉපදෙනවා හෝ නැවත උපදින්නේ නැහැ කියන සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙක පවතින්නේ පින්වතුනි ඒ සත්වයක් ඉන්න බය කියන පදනම මතයි. ඉන්න කෙනා නැවත ඉපදෙන්න ඕනේ එක්ක ඉපදෙන්නේ නැති වෙන්න ඕනේ. නැවත ඉපදෙනවා නම් සාස්වත දෘෂ්ටිය නැවත ඉපදෙන්නේ නැත්නම් උච්ඡේද දෘෂ්ටිය. එතකොට නැවත ඉපදෙනවා හෝ නැවත ඉපදෙන්නේ නැහැ හෝ කියන සාස්වත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙකට අන්ත දෙකට නොවැටි ඉන්න බෑ පින්වතුනි සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියලා දිට්ඨියකටපත් වුනහම මොකද ආත්මයක් තියෙනවා නම් ආත්මීය වූ පුද්ගලයෙක් ඉන්නවා නම් ආත්මීය වූ සත්වයක් ඉන්නවා නම් ඒ ඉන්න ආත්මීය වූ පුද්ගලයා ආත්මීය වූ සත්වයාට ගති දෙකෙන් එකක් තියෙන්නට ඕනේ. ඒ ඉන්න සත්වයා එක්ක මරණයෙන් පස්සේ ඉපදෙන්නට ඕනේ එක්ක මරණයෙන් පස්සේ නොඉපදෙන්නට ඕනේ. මරණයෙන් පස්සේ ඉපදෙනවා නම් ඒ ඉන්න සත්වයා ඒකට කියනවා සාස්වත දෘෂ්ටිය. ඒ අනුව ප්‍රභේදගත දෘෂ්ටි රාශියකුත් මරණයෙන් පස්සේ සත්වයා නැත්තම් මේ ආත්මය නැවත ඉපදෙන්නේ නැහැ කියන උච්ඡේදය සිඳේය වෙනසෙය කියන අර්ථයෙන් උච්ඡේදය ඇසුරු කළා වූ දෘෂ්ටි රාශියකුත් මේ සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙක ප්‍රභේදගතව 62ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේකට කියනවා දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ දෙසටක් මිත්‍යා දෘෂ්ටි දුරු වෙලා ඇති කරන පිරිසිදුකමට කියනවා ditthi විසුද්ධිය කියලා. එහෙම ditthi විසුද්ධියක් ඇති වෙන්න නම් ආත්මයක් තියෙනවා ආත්මීය පුද්ගලයෙක් ආත්මීය සත්වයක් ඉන්නවා කියන හැඟීම නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මරණයෙන් පස්සේ හෝ මරණයෙන් පස්සේ උපදින්න හෝ මරණයෙන් පස්සේ නොවෙනවා කියන අන්ත දෙකටපත් වෙන්න නම් ජීවත්ව ඉන්නවා කියන කාරණාව අත්හැරෙන්න වෙනවා. එතකොට ඒ සඳහායි වර්තමාන ධර්මයන් පිරිසිඳ දකින නාම රූප ධර්මයෙන් පිරිසිඳ දැකීම ditthi විසුද්ධිය නම් කියන්නේ මේ දෙසටක් ප්‍රභේද දක්වා ප්‍රභේද වෙච්ච උච්ඡේද සාස්වත කියන දෘෂ්ටි දෙක විසෝධනයටපත් වෙන්නේ පිරිසිදු වෙන්නේ පින්වතුනි වර්තමාන සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ආත්මීය සත්වයක් ඉන්නවා ආත්මීය පුද්ගලයෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියන හැඟීම නැති වුනහමයි. එහෙම හැඟීම නැති වෙන්න නම් එහෙම හැඟීම ඇති වෙන්න තියෙන පසුබිම මොකද්ද කියන එක හොඳට පිරිසිදු දකින්න ඕනේ. එතකොට අපිට සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා සත්ව පුද්ගල ආත්ම භාවයක් තියෙනවා කියන මේ හැඟීම ලෝකයට ඇති වෙන්න හේතුව තමයි විශේෂයෙන්ම මේ සවිඥානික කය. මොකද අපි බොහෝ වෙලාවට මේ රූපය කුණු කොටස් ටිකක් සතර මහා ධාතුයි කියලා කිව්වත් නමුත් අපිට එහෙම කිව්වත් පුද්ගල ආත්ම සංඥාව දුරු වෙන්නේ නැහැ ලේසියකට. කුමක් නිසාද? ඉරියව් පවත්වනවා පෙනෙනවා, කතා කරනවා පෙනෙනවා, යෑමෙන් ඉරියව් පැවැත්වීම, කතා කිරීම, වැඩ කටයුතු කිරීම ආදී ධර්මයන් පෙනෙන නිසා සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය ඇතිවීමට හිත පිණිසමයි මේ ජීවිතය පවතින්නේ. එතකොට එහෙම සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය තමයි අපිට සාස්වත උච්ඡේද දක්වා මරණයෙන් පස්සේ ඉපදෙනවා හෝ මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියලා උච්ඡේද සාස්වත දෙකට බෙදලා දෙසට දක්වා ප්‍රභේද වෙලා තියෙනවා. එහෙනම් ඒ සියලු ප්‍රභේදගත උච්ඡේද සාස්වත දෘෂ්ටි දුරු කළා ඒ දිට්ඨින්ගේ විසෝධනයක් ඇති කරන්නට හේතු වෙන නාම රූප ධර්මයන් ඇත්ත ඇති සැටිය
දකින පැවැත්ම තමයි මේ කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ. කියන ditthi suddhi කියන තැනින්. අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. මම මුලින්ම මතක් කළා විශේෂයෙන්ම සවිඥානික කයක් තමයි සවිඥානික රූපයක් තමයි අපිට ආත්මවත් වූ පුද්ගලයෙක් ආත්මවත් වූ සත්වයක් ඉන්නවා කියන හැඟීම ඇතිකරන්න හේතු වෙන්නේ. එහෙම හැඟීම ඇතිකරන්න හේතු වෙන්නේ අපි එහෙම හැඟීම ඇතිකරන්න හේතු වෙන තැන තියෙන පවතින ආකාරයෙන් ඒ පවතින ධර්මතා නොදන්නකම නොදකින්නකම. හොඳයි. අපි ඒ පිළිබඳව පොඩ්ඩක් සත්පුද්ගල භාවය ඇති වෙන්න ඇතිකරන්න හේතු වෙන ඒ සවිඥානික කය පිළිබඳව පොඩ්ඩක් බලමු. එතෙන්දිත් හොඳට දකින්නට ඕනේ කය කිව්වට නිකම්ම නෙවෙයි සවිඥානික කය. විඥානයේ සහිත කයක්. එතනදී කය නැත්තම් රූපය දිහා අපි බැලුවොත් අපි හැම ආකාරයකින්ම හැම විදිහකටම කතා කරලා තියෙනවා මේ රූපය කියන ධර්මතාවය මේ කයක් අපි විභජනයකට ලක් කළොත් බෙදීමකට ලක් කළොත් කය කියන කාරණාවෙන්ම පෙන්නනවා කය කියන්නේ කොට්ටාස කියන අර්ථයෙන් කොටස් කියන අර්ථයෙන් චෛමේ භික්කවේ වේදනා කාය මහන්නේ මේ වේදනා කොටස් 6යි චෛමේ භික්කවේ සංඥා කාය මහන්නේ මේ සංඥා කොටස් 6යි කියලා කාය කියන අදහසින් දෙන්න කොටස් කියන එක. එතකොට කාය කියලා කියන්නේ කොටස්. එතකොට කොටස් 32කින් නිර්මිත වෙච්ච මේ රූපයට කය කියලා කියනවා. ඒකෙදිත් පින්වතුනි මේ කය කියන එක සැබවින්ම අර්ථ දැක්වුවොත් අපිට කොටස් 12 වශයෙන් ගත්තොත් 42ක් ලැබෙනවා. නමුත් අපිට අසුබ නිමිත්තක් හෝ එහෙම නැතිනම් අපිට නිමිත්තක් පවත්වන්න පුළුවන්. නිමිත්තක් ගන්න පුළුවන්. අපිට සංඥාවක් ඇති කරගන්න පුළුවන්. අපේ දැක්මකට නිදර්ශනයක් දෙන්න පුළුවන් කොටස් තියෙන්නේ 32යි. පඨවි ධාතුවට අයිති කොටස් 20ක් තියෙනවා. දැන් කෙස් කිව්වහම අපිට ඒක දකින්න පුළුවන් මෙන්න මේ වගේ කියලා නිදර්ශනයක් දෙන්න පුළුවන්. එතකොට ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියලා මේ වගේ අපිට නිමිති ගන්න පුළුවන් කොටස් වශයෙන් ගත්තාම 20ක් තියෙනවා. ඒකට කියනවා පඨවි ධාතු කියලා තද කොටස් 20යි. ඊගවට පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, මේද තෙල් කියලා මේ වගේ නිමිති ගන්න පුළුවන් නිමිත්තක් පෙන්වන්න පවත්වන්න පුළුවන් කොටස් 12ක් තියෙනවා. ඒ කොටස් 12ට කියනවා ආපෝ ධාතු කියලා. මේ පඨවි කොටස් 20යි ආපෝ කොටස් 12යි එකතු කළා ද්වත්විංසාකාරය 32 ආකාරයක් කියනවා. නිමිති ගන්න පුළුවන් නිදර්ශනයක් දෙන්න පුළුවන් කොටස් තියෙන්නේ එච්චරයි. තේජෝ කොටස් 4ක් තියෙනවා වායෝ කොටස් 6ක් තියෙනවා මේ කයේ අනුවගිය කය අනුව පවතින. නමුත් මෙන්න මෙහෙමයි කියලා අපිට නිදර්ශනයක් දෙන්න අමාරුයි. ඒකෙන් නිමිත්තක් ගන්න අමාරුයි. ඒකෙන් පිළිකුලක් හෝ ඇති කරගන්න අමාරු නිසා ඒ කොටස් දෙක අපි ද්වත්විංසාකාර භාවනාවට ගන්නෙ නැත්තේ. එහෙම නැත්තම් නැති හින්දා නෙමෙයි. එතකොට මෙතනදී නමුත් මේ කාය හැටියට ගන්නකොට නිමිත්තක් වශයෙන් ගන්න පුළුවන් කොටස් 32ත් අපි ගත යුතුයි. කෙස්ලොම් නියදත් සම්මස් කියන පඨවි කොටස් 20ත් පිත්සෙම් සරවලේ දහඩිය කියන ගලන වැగిරෙන බැඳෙන සුභාන් යුක්ත ආපෝ කොටස් 12ත් කියන 32ත් ඒ වගේම කන බොන ආහාර පාන දිරවන ශරීරයේ පැවැත්මට උපයෝගී කරන ඒ වගේම ශරීරයේ දාහය උෂ්ණත්වය ඇති කරන පරිධාන සංතාපන ජරතා ආදී තේජෝ කොටස් 4ක් ඒ වගේම උද්දංගම වාතය අදෝගම වාතය කුච්චිත වාතය කොට්ටාස වාතය අංගමංගානුසාරී වාතය ආදී මේ වායෝ කොටස් 6ක් කියන ටික ගත්තාම ධාතු වශයෙන් ගත්තොත් 4යි ඒක කොටස් වශයෙන් ගත්තොත් කොට්ටාස 42ක් තියෙනවා. එතකොට මේ කය සම්පූර්ණ බෙදීමකට ලක් කළොත් පඨවි කොටස් 20යි ආපෝ කොටස් 12යි තේජෝ කොටස් 4යි වායෝ කොටස් 6යි.
ඒකෙන් නිමිත්තක් ගන්න පුළුවන් නිදර්ශනයක් දෙන්න පුළුවන් කොටස් 32යි පඨවි කොටස් 20යි ආපෝ කොටස් 12යි. ඒ පඨවි ආපෝ දෙකේ පැවැත්මට උපකාර වෙන හා ඒ පඨවි ආපෝ දෙකේ චලනයට උදව් වෙන තේජෝ හා වායෝ කියන කොටස් වල 10යි කොටස් 42යි. එතකොට මේ කය සම්පූර්ණම අපි බෙදීමකට ලක් කළොත් කෙස් ලොම් නියද සම්මස් කියලා මේ තියෙන කයේ එක කොටස් අරගෙන අහකට බැලුවොත් කෙස් ටික ගලවලා පැත්තකින් තිබ්බොත් ලොම් ටික ගලවලා පැත්තකින් තිබ්බොත් නිය පිට ගලවලා පැත්තකින් තිබ්බොත් අපිට හම්බ වෙනවා කෙස් ලොම් නියද සම්මස් කියලා මේ වගේ කොටස් 20ත් ආපෝ කොටස් 12ත්. එතකොට උන්න මේ සතර මහා ධාතු මහ භූත 4 සතර මහා ධාතු කය. ඊට පස්සේ මේ කය ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඕජට්ටමකන් රූප කලාපං ආහාර තීති ආහාරෝ ඕජා වට වෙනකොට ඇති රූප කලාප ගෙන එනවා ඉන්දයි ආහාර කියන්නේ. බත් පාන් කෝපි මුංගට ආදී කන බොන ආහාරයට ආහාරය කියලා කියන්නේ මොකේද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඕජා වට වෙනකොට ඇති මේ මහ භූත රූප කලාප කන බොන ආහාරය නිසා හැදෙන්නේ. කන බොන ආහාර නිසා කේස් ලොම් නිය දස් සම්මස්නාරාදී මේ සියලුම කොටස් හැදෙන්නේ. එතකොට ඔන්න කය කිව්වහම කුණුප කොටස් 32ක් එහෙම නැතිනම් නිමිති ගන්න පුළුවන් හෝ බැරි වශයෙන් ගත්තාම කොටස් 42යි ධාතු වශයෙන් 4යි කන බොන ආහාරයෙන් තමයි හැදෙන්නේ. ඔන්න දැන් අපි හොඳට මේ කය ගැන බැලුවා. සතර මහා ධාතුයි ඒ වගේම ඒ සතර මහා ධාතු කය ඇසුරු කරගෙන පවතින ප්‍රසාද ටිකකුත් තියෙන්න. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගහන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියලා ඒ ටිකට කියනවා උපාදාය රූප. මහ භූතයන් නිසා පවත්නා රූප. බිත්තියක ඇඳපු චිත්‍රයක් වගේ. එතකොට චිත්‍රයට කියනවා බිත්තිය නිසා පවතින රූපයන් කියලා. ඒ වගේ මහ භූත නිසා පවතින උපවත්කම. ඒ වගේම තව තියෙනවා ධම්මායතන පරියාපන්න රූප කියලා ටිකක්. මෙන්න මේ පුද්ගල භාවය ඇති කරගන්න කය පුද්ගලයක් සත්වයක් කියලා රැවටෙන්න ඒකත් හේතු වෙනවා. මොකද්ද? මේ හිත අනුව පවතින රූප ටිකක් තියෙනවා. අන්න ඒ රූප ටික නොදන්නා කම. ඔකට කියන ධම්මායතනීය පරියාපන්න රූප කියලා. ධම්මායතන පරියාපන්න රූප කියන්නේ හිතේ තියෙන ගතිය මහ භූතයන්ගෙන් ප්‍රකට වෙන රූපවලට. හිතේ තියෙන ගතිය නැත්තම් හිත නිසා මහ භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතයන්ගෙන් විද්‍යමාන වෙන පැවැත්මට රූපවලට කියනවා ධම්මායතන පරියාපන්න රූප කියලා. ඒව සියුම් රූප. හැබැයි මහ භූතය ඇසුරු කරගෙන තියෙන්නේ ඇසුරු කරගෙන හටගන්නේ. හැබැයි ඒක සිත නිසායි හටගන්නේ. අපි ඒකට උදාහරණයක් වශයෙන් ගමු. ඉත්ත්‍ේන්ද්‍රිය කියන රූපය ගන්න. පුරුෂ ඉන්ද්‍රිය කියන රූපය ගන්න. ඒක කර්මජ රූපයක්, සිතේ සිතුවිලි වල ඇති ගතියක්. හැබැයි ඒක ප්‍රකට මහ භූත රූපයන්ගෙන්. ඔයගලන්ට ඒකත් නොතේරෙනවා නම් අපි මෙහෙමත් ගමු. කම්මඤ්ඤතා රූපය ගන්න. කම්මඤ්ඤතා කියලා කියන්නේ කර්මන්නේ බව. දැන් මේ අත ඇඟිලි නවන්න පුළුවන්. අතපය හොල්ලන්න කරකවන්න පුළුවන් මේ කර්මන්නේ බව ගන්න. මේක ධම්මායතනේ පරියාපන්න රූපයක්. හිත නිසා කයෙන් ප්‍රකට වෙන රූපයක්. ඒ කියන්නේ අපි යම් කිසි කෙනෙක් මැරුණා කියලා කියන්නේ චිත්තය නැත්තම් මේ සිත නැත්තම් විඥානේ මේ කය නිරුද්ධ වෙන එක. ඒ සිත නිරුද්ධ වුණොත් මේ කයේ මේ ඇඟිලි නමනවා දිගාරිනවා නැත්තම් අතපය කරකවනවා කියලා මේ කම්මඤ්ඤතාවය නෑ. දර දඬුයි. හරියට කෝටු කැලි ටිකක් වගේ. එතකොට බලන්න සිත නිසා මේ කයෙන් ප්‍රකට වෙච්ච ගතිය තමයි කම්මඤ්ඤතා රූපය. එතකොට ඒකට කියන ධම්මායතන පරියාපන්න රූපය. දැන් අපි කෙනෙක් පුද්ගලෙක් හැටියට මේ රැවටෙන්නත් හේතුව සිත නිසා කයේ ප්‍රකට වෙන මේ රූප. මේක කය සිත නිසා කයේ ඇතිවෙච්ච ගතියක්. මේ ගතිය ඇතිවලා තියෙන සිත නිසායි කියලා අපි දන්නේ නැතුව අපි අත නමන්න පුළුවන්, අත දිගරින්න පුළුවන්, එහෙනම් කෙනෙක්මයි කියලායි අපි හිතන්නේ. නමුත් අපිට මේ රූපවල අවබෝධය හොඳට තිබුණා. මේකයි නාම රූප ධර්මෙන් පිරිසිදු දැකීමම ditthi visuddhiය කියන්නේ. පුද්ගලයෙක් සත්වයක් හැටියට ගන්න තියෙන ඇති කරගෙන ditthිය දුරු වෙනවා. දැන් අපි කෙනෙක්
පුද්ගලයෙක් හැටියට කෙනෙක්ගේ පුද්ගලික අත නමන්න දිගාරින්න පුළුවන් කියන කම තමයි අපි දැන් දැක්කා. හිත නැති වෙනකොට මේ කය නමන්න දිගාරින්න බෑ. එහෙනම් මේ ඇඟිලි නමන්න දිගාරින්න අහකුලවන්න අතපය කරකවන්න බෑ. එහෙනම් අපි දැක්ක හිත තියෙන නිසා හැබැයි හිත තිබුණට හිතෙන්නේ මේක ප්‍රකට කය. හිත තියෙන නිසා කය නමන්න දිගහරින්න පුළුවන්. කම්මඤ්ඤතා රූපය. කාය කම්මඤ්ඤතා. කාය කම්මඤ්ඤතා රූපය. කාය කම්මඤ්ඤ භාවය. එතකොට ඒක ධම්මායතන පරියාපන්න කියන්නේ හිත අනුව ගිය ධර්මයක්. හිතේ තියෙන සිතුවිලි තියෙන හිඳයි වෙන්නේ. ඊට පස්සේ අපි කියමු තව පැත්තකින් ගත්තොත් මෝදිතා රූපේ. අපි කියමු මැරි මලමිනියක් ගත්තොත් මේ කයේ මෙහෙම පෙනෙන මෘදු මොලොක් ගතිය නැහැ. අනේ ඔයාගේ අත හරි සිනිඳු යද්දි මොලොක් කියලා අපි පුද්ගල භාවයෙන් රැවටෙනවා. හැබැයි හිත නැති වුණොත් මේ මෘදු මොලොක් ගතිය නැති වෙනවා. නමුත් හිත තියෙන නිසා මේ කයේ මෘදුකම මොලොක්කම ඇති වෙන්නේ. කම්මඤ්ඤතා රූපේ. ඊට පස්සේ අපි බලමු ලහුතා රූපේ කියලා. අපි කියමු තවත් පුද්ගල භාවයක් සත්වයක් කියලා රැවටෙන්න හේතුව ඒ ගති නොදන්න නිසා. අපි මේ රූපය තරාදියකට දාලා කිරුවොත් කිලෝ 65ක් 70ක් විතර පෙන්නයි තරාදියේ බර. තව කෙනෙකු උස ගත්තොත් අපිට තේරෙයි කිලෝ 50ක් 60ක් විතර බරයි. හොඳයි. අපි ගමනක් යන්න යනකොට කිලෝ 65ක් 70ක් බර කයක් උස්සගෙන යනවා කියලා අපිට දැනෙනවද? දැනෙන්නේ නැහැ. ඇයි ඒ කය ඇසුරු කරන හිතෙන් මේ කය නිබර කරන ලක්ෂණය තියෙන නිසා. ඔකට කියනවා ලහුතා රූපය කියලා. සැහැල්ලු කරනවා. අලියෙක් තරාදියකට දැම්මොත් ඇතෙක් තරාදියකට දැම්මොත් කිලෝ 4000ක් 5000ක්වත් බර ඇති. ඒටත් වැඩි ඇති. නමුත් ඒ සතාට කිලෝ 4000ක් උස්සගෙන දුවනවා 5000ක් උස්සගෙන දුවනවා කියන එකක් නැහැ. කිලෝ 60ක් බර මේකයි උස්සගෙන යන මටත් කිලෝ 4000ක් උස්සගෙන යන ඒ සතාට දැනෙන ගතිය සමානයි. ඒ මොකද සිත ඇසුරු කරන කය නිබර කරලා පෙන්වන කම සිතේ තියෙන ලක්ෂණය. එතකොට ඒකත් හේතුවක් වෙන මේ කය සැහැල්ලුවෙන් එහාට මෙහාට හිතට ගෙනියන්න පුළුවන් ගතිය හිතෙන්ම යටි කරලා තියෙන්නේ. නමුත් ඒක හිතෙන්ම ඇති කරපු ගතියක් නිසායි කියලා අපිට පේන්නේ. අපිට පේන්නේ කිලෝ 50ක 60ක කයක් මේ ඔසවගෙන යනවා කියලා කය නිබර කරලා නිසා. ඒ නිසායි හිත හොඳට වඩපු කෙනෙකුට මේ ලහුතා රූපය කයට බහලා කය ලහුතා රූපයට බහලලා තව පැත්තකින් හිත කයට බහලා කය හිතට බහලා හිතේ වේගෙන් මේ කය වැඩ ගන්න පුළුවන් කියලා කියන්නේ ඒ නිසා. එතකොට මෙන්න මේ වගේ කයේ මහ භූත අණුව පවතින උපාදාය රූප. මහ භූත ටික නිසා පවතින රූප ටිකක් තියෙනවා. අර ඒ උපාදාය රූපයන්ගේ චක්කුසෝත ගාන කියන ටික මතක් කළා. උපාදායන්ගේ රළු රූප ටික. උපාදායයි මහ භූත ඇසුරු කරගෙන නමුත් සියුම් කියන රූප ටික තමයි ওই ධම්මායතනේ පරියාපන්න. ධම්මායතනේ කියලා කියන්නේ හිතේ තියෙන වේදනා සංඥා සංකාර කියන චෛතසික ටික නිසා කයෙන් ප්‍රකටයි. ඒ කියන්නේ සිතේ ගතියේ සිතුවිලි වල ගතිය කයෙන් ප්‍රකට වෙන රූප. කයෙන් ප්‍රකට වෙන රූපට කියන ධම්මායතන පරියාණ රූප. ඒක මම කෙටියෙන් ඔයගලන්ට නිදසුනක් වශයෙන් බලා ගන්න මතක් කළා. කම්මඤ්ඤතා රූපේ, ලහුතා රූපේ, මුදිතා රූප වගේ ඒ උපමා ගන්න පුළුවන් තැන් වලින් ඔයගොල්ලෝ තේරුම් ගන්න මම මතක් කළා. මෙන්න මේ විදිහට හොඳට රූපේ පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ. මේ රූපය කියනක මහ භූත සහ උපාදාය රූපයි කියන එක නොදන්නාකම හේතු වෙන රූපේ පුද්ගලික හැටියට රැවටෙන්න. ඊට පස්සේ මේ මහ භූත සහ උපාදාය රූප ටික මොකේද තියෙන්නේ? මොකේද උපකාරම්? ඒ මහ භූත සහ උපාදාය රූප ටික පින්වතුනි උදව් වෙලා තියෙන්නේ පෙර අවිද්‍යා කර්මය නිසා හටගත් මේ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ධර්මයන්ට පවතින උපකාර කළා. මේ කය නිසා පවතින පෙර අවිද්‍යා කර්මයෙන් හටගත් චිත්තචෛසික ධර්මයන්ට පැවැත්මෙන් උපකාර කළා තිනවා මේ මහ භූත සහ උපාදාය රූප ටික. ඊට පස්සේ පෙර අවිද්‍යා කර්මයෙන් හටගත් මේ චිත්තචෛසික ටික කන බොන ආහාරයෙන් හැදුණු රූපය නැසෙන්නේ නැති වෙන්න රූපය පවතින උපකාර කළා. ඔන්න හොඳට බලන්න කන බොන ආහාරයෙන් හැදුණු රූපය චිත්තචෛසික ටිකේ පැවැත්මට උපකාර කළා.
අවිද්‍යා කර්මයෙන් හටගත්ත චිත්තචෛසික ටික රූපයට උපකාර කළා. ආහාරයෙන් හැදුණු රූපයත් අවිද්‍යා කර්මයෙන් හටගත් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් හටගත් චිත්තචෛසික ටිකක්. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් හටගත් චිත්තචෛසික ටික උපකාරයි රූපයට. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේ උපකාරයි චිත්තචෛසික ටිකට. හරි. දැන් ඒ රූපය හොඳට මතක තබා ගන්න නිමිත්තක් වශයෙන් ගන්න පුළුවන් කොටස් 32යි. ඒ වගේම ධාතු වශයෙන් ගත්තොත් ඒකට නිමිත්තක් වශයෙන් ගන්න නැතත් නුවණින් අල්ලා ගත යුතු කොටස් 10ත් එක්ක කොටස් 42යි. පඨවි කොටස් 20යි, ආපෝ කොටස් 12යි, තේජෝ කොටස් 4යි, වායෝ කොටස් 6යි. සතර මහා ධාතුයි. ඒ වගේම කන බොන ආහාරයෙන් හැදලා තියෙන්නේ කුණුප වශයෙන් නිමිතිගත හැකි 32යි. මෙන්න මේ රූපය. ඒ මහ භූත රූපය ඇසුරු කරගෙන පවතින උපාදාය රූප ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ උපාදාය රළු රූප. සිත නිසා සිතුවිලි නිසා කයෙන් ප්‍රකට වන ඉත්ත්‍ින්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය වගේම කම්මඤ්ඤතා රූපය ලහුතා සහැල්ලු බව ඇති කරන රූපය මෘදු බව ඇති කරන ගති කියලා සිත නිසා කයෙන් ප්‍රකට වන රූප උපාදාය සුකුම රූප. ඔන්න මේ රූප ටික උපමා තබා ගන්න මොකේටද? කුම්භෝපමං කායමෙමම් විදිත්තා. බින්දෙන මැටි කාලයක් බඳුයි මලමිනියක් බඳුයි. ඒකෙන් පෙන්වුවේ ඒකෙන් කියන්නේ මොකද්ද? මේ කිසිම රූපයකට යෑමෙන් කරන්න පුළුවන් කමක් හෝ ඉරියව් දක්වන්න පුළුවන් කමක් හෝ කතා කරන්න ක්‍රියා කරන්න පුළුවන් කමක් හෝ නැහැ. ඒ වගේම රූප දකින්න සද්ධාහන්න ගඳ සුවඳ ලබන්න පුළුවන් කමක් නැහැ. කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් හරියට බිඳිලා යන මැටි කලයක් බඳුයි. අචේතනික වස්තුවක් කියලා ඔන්න හොඳට කය දන්නවා. කය කියන්නේ කොට්ටාස 42ක් කොට්ටාස 32ක් ධාතු මාත්‍රයක් ආහාරයෙන් හැදලා තියෙන්නේ. ඒක හරියට මලමිනියක් බඳුයි. ඉරියව් පවත්තන්න කතා කරන්න ඉරියව් පවත්තන්න පුළුවන් කමක් නැහැ. හරි. ඒ වගේම මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කළා මරණාසන්න මොහොතේ ඒ කර්ම නිමිත්ත කෙරෙහි ඇති කරගත්තා වූ තණ්හාව නිසා මේ රූපෙට පැමිණෙන්න හේතු වෙච්ච විඥාණයට පෙර අවිද්‍යා කර්ම කියන හේතුන්ගෙන් හටගත් චිත්තචෛසික ටික කර්මානුරූපව ඇවිල්ලා පවතින්නේ ඇසුරු කරන්නේ බැඳී පවතින්නේ මෙන්න මේ ඉහත කියපු කය. ඔන්න දැන් ඒ අවිද්‍යා කර්මෙන් හටගත් චිත්තචෛතසික ටික තියෙන හින්දා අර කන බොන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් 32කින් යුක්ත සතර මහා ධාතු රූපේ කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා. ඔන්න සිත නිසා කයේ පැවැත්ම ඇති වෙලා තියෙනවා. කය පිහිටා තියෙනවා. සිතේ පිහිට ලැබලා තියෙනවා කය. එබඳු කයේ පිහිට ලබාගෙන එතකොට ඒ පෙර අවිද්‍යා කර්මයට හටගත් චෛතසික ටිකට නැති වෙන්න නොදී වෙනස් වෙන්න නොදී පිහිට හිටින්න උපකාර කරලා තියෙනවා කන බොන ආහාරයෙන් හැදුණු රූපය. මේ රූපයේ පිහිටලා තියෙන මේ චිත්තචෛතසික ටික මොකද කරන්නේ? මෙන්න මේ පිහිටලා තියෙන චිත්තචෛතසික ටික තමයි හැම වෙලාවෙම දැකීම, ඇහිීම, දැනීම, දැනගැනීම කියන කෘත්‍ය ටික කරමින් ඒ චේතනාවන්ට අනුව ඉරියව් පවත්වමින් මේ කය සොලවන චලනය කරන ටික කරන්නේ. මෙතෙන්දී ditthi visuddhiය ඇති කරගන්න අපි වෙනදට බොහෝ වෙලාවට කරන්නේ මේ වගේ රූපය බලලා ඒ කය ඇසුරු කරගෙන උපදින
ස්පර්ශයෙන් උපදින වේදනාව කියලා යමක් තියෙනවා. සංඥාව කියලා යමක් තියෙනවා. චේතනාව කියලා තියෙනවා. වේදනා සංඥා චේතනා කියන චෛතසික ඒවා ස්පර්ශයෙන් හටගත්තේ මේ දේවල්. චක්කු සම්පස්යෙන් උපන්න සෝත සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියලා. මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානය කියලා අපි පෙළ දහමේ තියෙන විදිහට කතා කරනවා ඉගෙන ගන්නවා. නමුත් මම අද මේ නාම රූප ධර්මයන් පිරිසිඳ දකින්න ඕගලන්ට පෙන්වන්නේ වෙන ක්‍රමයකට වෙන ආකාරයකට. මොකද ditthi visuddhiය ඇති වෙන විදිහට පුද්ගල භාවය, සත්ව භාවය, සත්ව පුද්ගල ආත්ම භාවය අවලංගු වෙන්න නම් නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් තියෙන කියන එක හොඳට ඇති සත්‍ය දකින්න ඕනේ. ඒක දකින්ද අපි පුද්ගලයා වෙනම ඉඳගෙන පුද්ගලයා පැත්තක ඉඳගෙන ඒ පුද්ගලයා නාම රූප ධර්මයක් මෙනෙහි කළා හරියන්නේ නැහැ. අපි වෙනදට කරන්නේ මේ මම ඉන්නවා වෙනම තව සත්වය පුද්ගලයෝ ඉන්නවා. ඒ සත්වය පුද්ගලයා නාම රූප ධර්මයක් තියෙන්නේ කියලා හොඳට මෙනෙහි කරනවා කියන එකක්. එහෙම නෙමෙයි ඇත්තටම වෙන්නට ඕනේ නාම රූප ධර්මිය මෙනෙහි කිරීමම පුද්ගල භාවය නැති වෙන්න ඕනේ සිද්ධියක් මිසක ඒ සත්ව පුද්ගල දෘෂ්ටිය දුරු වෙන්න ඕන එකක් මිසක සත්ව පුද්ගල භාවයෙන් යුක්ත කෙනා නාම රූප ධර්මය බලනවා නෙමෙයි වෙන්න ඕනේ. ඒ නිසා මම අද මේ නාම රූප ධර්මයේ පිළිසිඳ දකින්න ආකාරය ඕගලන්ට වෙන ක්‍රමයකට පෙන්වන්න යන්නේ. වෙන ක්‍රමයකට කිව්වේ දැන් මම හොඳට රූපය හොඳට පෙන්වලා රූපේ අචේතනික බව. අචේතනික කියන්නේ චේතනා නැති අචිත්තක බව. සිත් නැති මලමිනියකට උපමා බඳුව තබා ගන්න කියලා මතක් කළා. එබඳු අචේතනික කනබුන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් ටිකකින් යුක්ත මේ කය චිත්තචෛසික ටිකේ පැවැත්මට උපකාරයි කියලා මම මතක් කළා. හරි. දැන් පෙර අවිද්‍යා කර්මෙන් හටගත්ත චිත්තචෛතසික ටික ආහාරයෙන් හැදුණු මේ කයේ පිහිට ලබාගෙන මොකද කරන්නේ කියලා බලමු දැන් අපි. දැන් කයේ හැටි නොදන්නා කමත් පුද්ගල භාවය ඇති වෙන්න උපකාරයි. පුද්ගල දෘෂ්ටිය ඇති වෙන්න උපකාරයි. ආත්ම දෘෂ්ටිය ඇති වෙන්න උපකාරයි. ඒ හින්දා පුද්ගල භාවයේ ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න උපකාර වෙන විදිහට අපි කය ගැන බැලුවා. ඔය විදිහට හැබැයි අපි ඔයිට කලිනුත් බලලා තියෙනවනේ. රූපේ සතර මහා ධාතුයි කුණුපු කොටස් ටිකක් තියෙන්නේ ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා අපි කොච්චරවත් හිතලා හිතනවා. ඒ හිතලා තිබුණට හිතුවට පුද්ගල භාවය ගෙවෙන්නේ නැවත සතෙක්මයි පුද්ගලයෙක්මයි කෙනෙක්මයි කියලාම හිතෙනවා අපිට. එහෙම හිතෙන්නේ ඇයි? එහෙම හිතෙන්නේ කුණුපු කොටස් ටිකක් කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. මලමිනියක් බඳුයි කියලා ඒ වෙලාවට හිතුවට වචන කතා කරනවා පෙනෙනවා. උත්තරයට උත්තරේ දෙනවා පෙනෙනවා. වැඩක් පළක් කිව්වහම කරනවා පේනවා. ඉරියව් පවත්වනවා. යෑමෙම් කරනවා කියලා මේ කයේ චලනයක් පෙනෙනවා. ක්‍රියා ප්‍රතික්‍රියාවක් පෙනෙනවා. මේ කයේ ක්‍රියා ප්‍රතික්‍රියාවක් පෙනෙන චලනයක් පෙනෙන නිසායි අපිට නැවතත් පුද්ගලයෙක්මයි කියන එක තහවුරු වෙන කය කුණුපු කොටස් ටිකක් කෙස්ලොම් නිය කියන ටික පුද්ගලයෙක් නෙමෙයි කියලා දන්නව හොඳට. දකිනවා. දැන් දකින්නවා වුණාට ඒකේ පිහිට හිටින්න බෑ. ඊගාව මොහොතේදී කයේ ඇති වෙන චලනය එක්ක ක්‍රියාව එක්ක ක්‍රියා ප්‍රතික්‍රියා එක්ක ආපහු අපි සම්මෝහයටපත් වෙන පුද්ගලයෙක්මයි කියන තැනක. ඒකට හේතුව තමයි එබඳු ක්‍රියා ප්‍රතික්‍රියාවන් කරන එබඳු ඉරියව් පවත්වන චිත්තචෛසික ගැන තේරුමක් නැතිකම. මේ කය මේ ඉරියව්වට සූදානම් කරවන ඒ ඉරියව්වට කය පිළියෙල කරවන චේතනාවන්ගේ චේතනා ලක්ෂණ නොදන්නාකම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නායම් භික්කවේ කායෝ තුම්හකං නාපි අඤ්ඤේසං පුරාණ බිදම් භික්කවේ කම්මං අபிසංචේතිතං. මහණෙනි මේ කය නුඹලගේ නෙමෙයි තව කෙනෙකුගේත් නෙමෙයි පුරාණ කර්මයෙන් හටගත්ත අபிසංචේතන චේතනාවෙන් පිළියෙල වෙනවා. ඒ ඉරියව්වට චේතනාවෙන් තමයි කය පිළියෙල කරන්නේ. අන්නේ කය ඒ ඉරියව්වට පිළියෙල කරන චේතනාවන්ගේ චේතනා ලක්ෂණය සහ ඒ චේතනා ඇති වෙන චිත්ත ගතිය අපි නොදන්න තාක් නොදකින තාක් ආපහු පුද්ගල භාවයෙන් සම්මෝහයට පත්වීම වළක්වන්න බෑ. ඒ හින්දා නාම රූප ධර්මයන් පිළිසින් දකින
ධර්මතාවයේ රූපය ගැන හොඳට බැලුවා වගේ නාම ධර්ම ටිකත් අපි බලමු. හැබැයි වෙන ආකාරයකට මම පෙන්වන්නේ මෙතෙන්දී. දැන් අපි හොඳට දන්නවා නාම ධර්ම කියන්නේ මොකද්ද? වේදනා කියන්නේ විඳින බව, සංඥා කියන්නේ හඳුනන බව, චේතනා කියන්නේ හිතන බව. මේවා සිතක ඇති චෛතසික නැත්තම් ගති ස්පර්ශයෙන් හටගන්නේ කියලා දන්නවා. චිත්ත නැත්තම් විඥානය කියන්නේ සිත දැනගන්නකම මේක නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ කියලා අපි දන්නවා. එහෙම දැනගත්තා කියලා අරමුණු පැවැත්මේදී, ඉරියව් පැවැත්මේදී අපිට ඇති වෙන පුද්ගල භාවයේ සම්මෝහණය දුරුකරන්න ඒ විදිහේ ඉගෙනුමකින් පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒ ඉරියව්ව පිළිබඳව ඒ ක්‍රියා ප්‍රතික්‍රියාව පිළිබඳව පවතින වෙලාවෙදී නාම රූප ධර්මයන්ගේ හැසිරීම ගැනයි අපි බලන්න ඕනේ. ඒ විදිහට බැලුවොත් ඒ විදිහට ඉගෙන ගන්නවා නම් අපිට මේ පුද්ගල භාවයේ සත්ව භාවයේ ඇති වෙන්න පුළුවන් ditthිය ඇති වෙන්න පුළුවන්කමත් ඒ තුලින් ඇති වෙන්න පුළුවන් ditthිය දුරු කරන්න පුළුවන්. මොකද ඒ නාම රූප ධර්මයන් පිරිසිදු දකින්න නිසා. හරි. අපි එතකොට පොඩ්ඩක් බලමු දැන් මෙතනදී රූපය ගැන අනාත්මයට බැලුවා අපි මලමිණියකට උපමා වශයෙන් තබාගත් කුම්භූපමං කායමිමං විදිත්වා. මේ කය බින්දෙන මැටි කලයකට උපමා තබා ගන්න. කුම්භූපමං කායමිමං විදිත්වා. මේ කය කලයකට උපමා තබා ගන්න කියන්නේ මේ කුඹලන් විසින් හදන මැටි කලයක් නිතරම බිඳීම කෙලවර කොට පවතිනවා වගේ මේ කය බිඳිලා යන ස්වභාවයෙන් යුක්තයි කියන එකෙන් කියනවා මලමිණියකට උපමා තබා ගන්න. කය බිඳෙන මැටි කලයකට උපමා තබා ගන්න කියන වචනෙන් කියනවා හිතන්න කියන්න කරන්න බැරි අචේතනික වස්තුවක් වූ මලමිණියකට බඳු උපමා තබා ගන්න කියන ටිකයි තථාගතයන් වහන්සේගෙන් පෙන්වන්නේ. ඔන්න කය බිඳෙන මැටි කලයකට බඳු උපමා තබා ගත්තා කියන අචේතනික වස්තුවකට මලමිණියකට බඳු උපමා තබා ගත්තා. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පෙර අවිද්‍යා කර්මයට හටගත්ත චිත්තචෛසික ටික මොකද කරන්න කියලා බලමු අපි දැන්. අපි දන්නවා මැරිච්ච මිනිහකට රූප පේන්නේ, සද්ද ඇහෙන්නේ, ගඳ සුවඳ ලැබෙන්නේ, රස විඳින්න ස්පර්ශයෙන් බෑ. හිතන්න බෑ, කියන්න බෑ, කරන්න බෑ. හරි. එහෙනම් දැන් අපිට යමක් පෙනෙනවා කියනකොට අරමුණක් පෙනෙන කම හෝ අරමුණක් බලන කම කයට ආදේශ කරන එකයි පුද්ගල භාවය ඇතිවෙන්න තියෙන හේතුව. අරක බලන් අර රූපේ පේන්නේ මට, අර රූපේ පේන්නේ අර කෙනාට, අර රූපේ බලන්නේ අර කෙනා කියලා අපි බලන සිද්ධිය රූපෙට ගැට ගහලායි කෙනෙක්ව නිර්මාණය කරගන්නේ. දැන් අපි දැක්කා කය බිඳෙන මැටි කලයක් බඳුයි, රූපය මලමිනියක් බඳුයි, රූප පේන්නේ. හරි. දැන් අපි දැක්කා එබඳු කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පේන්නේ. ඔන්න දැන් පෙනෙනවා කියන දර්ශනය කයට තබන්න නැතුව කය කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි කුණුප කොටස් ටිකක් බින්දෙන මැටි කලයක් බඳුයි. එබඳු කය ඇසුරු කරගෙන පෙර අවිද්‍යා කර්මයට පැමිණි චිත්තචෛසික ටික පවතිනවා. හරි. ඒ චක්කු ප්‍රසාදයට ඉදිරියෙන් තියෙන රූප ටික ගැටුනහම ඇහැ උදව්වෙන් ඉදිරියෙන් තියෙන රූපය දැනගන්න කම තියෙන්නේ චක්කු විඥාන සිතෙන් නේද කියලා. රූප දැනගන්න කෘත්‍යය අපි ව්‍යවහාර කරනවා දකිනවා කියලා. රූපයක් දකින්න කම වෙන්නේ චක්කු විඥාන හිතට නේද? සද්දයක් ඇහෙනවා කියන එක කන ඇසුරු කරගෙන පවතින සිතට නේද දැනෙන්නේ? සිතින් නේද වෙන්නේ? ගඳ සුවඳ දැනෙනවා කියන එක නහසයේ මල මිනියක් බඳු නාසයට තේරෙන්නේ නැහැ. නාසයේ උදව්වෙන් සිතෙන් නේද ගඳ සුවඳ දැනගන්නේ? දිව උදව්වෙන් සිතෙන් නේද රසයක් දැනගන්නේ කියලා. රූප බලන ගඳ සද්ධාහන ගඳ සුවඳ රස විඳින මේ දේවල් කාය විඥාන සෝත විඥාන ගහන විඥාන ජීව විඥාන කාය විඥාන කියලා ඒ අරමුණ දැනගන්න ඒ සිතෙන් පස්සේ නිරුද්ධ වෙන සිද්ධියක්. මේවා ඒ සිතෙන් දැනගන්නවා කියලා රූප දැනගන්නකම රූප දකින්නකම සිතෙන් සද්ධාහනකම සිතෙන් වෙන්නේ කියලා හොඳට පෙන්වන්න. රූපේ දකින්නේ කය සහිත කෙනයි, රූපේ අහන්නේ මේ කන සහිත කෙනයි, ගන්ධ සුවඳ බලන්නේ ගන්ධ සුවඳ ආග්‍රහණය කරන නාසය සහිත කෙනයි කියලා ඒකට
දැනුම ඇති කරගන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන කයට බාර නොදී ඒ උදව්වෙන් හිතට බව පෙන්වන්න. ඊට පස්සේ හොඳට දන්නවා කය මලමිනියක් බඳුයි. එයා දන්නවා කුසල සහගත සිතක් යම් වෙලාවක ඇති වුනහම කුසල සහගත සිත නිසා කුසල සහගත සිතේ ඇති වෙන චේතනාව නිසා යහපත් දේ කියවනවා යහපත් දේ කරනවා. එතකොට අපි දන්නවා කෙනෙක් මයික් එකක් අරගෙන කතා කරනවා. මයික් එකක් අරගෙන කතා කරනකොට ඒ හඬ වයර් එකක් දිගේ ගිහිල්ලා ස්පීකර් එකකින් පිට වෙනවා. අපි අහවල් කෙනා කතා කරන කෙනා කියලා ස්පීකර් එකට ගැහුවොත් හරියනවද? නෑ. ඒ ස්පීකර් එක කියන්නේ වෙන තැනක කෙනෙක් කරන කතාව පිට කරන තැන. නමුත් එහෙම කතාවක් කරපු කෙනා කියලා දඬුවම් කරනවා නම් අර මයික් එකෙන් ඒ කතාව කරන කෙනාට කියන්න ඕනේ. ඒ වගේ සිත නිසා කුසල සහගත සිතේ චේතනාව නිසා යහපත් වචනයක් පිට වුණොත් ඒ වචනේ පිට කරන කට කියන්නේ ස්පීකරයක් වගේ. හැබැයි එහෙමනම් කට සහිත ස්පීකර් එකට කියපු කෙනා කියලා බැනලා හෝ ගහලා හරියන්නේ නැහැ. එහෙමනම් ඒ වචනයක් කියන්නේ උදව් වෙච්ච උපකාර වෙච්ච ඒ සිත සහිත චේතනාවටයි එහෙමනම් ගහන්න ඕනේ. නමුත් ඊගාව සිතක් උපදිනකොට ඒ කුසල සහගත සිතත් ඒ සිතේ පවතින චේතනාවක් නැති වෙනවා. එතකොට හොඳට දන්නවා හිතින් කිරින් කරන්නේ කොහොමද කියලා. කුසල සහගත සිතක් ඇති වුනහම ඒ සිතේ ඇති චේතනාව නිසා නැවත නැවත කුසල සහගත බවක් සිතනවා. ඒ සිතෙන් ඔසවන ලද සිතෙන් මෙහෙවන ආකාරයට වචනය පිට වෙනවා. ඒ සිත නිසා කයේ යහපත් දේ කිරීමට කයේ සෙලවීමට යනවා. එතකොට කයේ මලමිනියක් බඳු කය සෙලවෙන්නේ හෝ ස්පීකරයක් බඳු කට කියවන්නේ හෝ වචන පිට වෙන්නේ හෝ කුසල සහගත චේතනාවයි. අකුසල සහගත සිතක් ඇති වුනහම අකුසල සහගත සිතේ ඇති චේතනාව මත නරක යමක් කියවෙනවා නරක දෙයක් කෙරවෙනවා. බලන්න එකම ස්පීකරෙන් හොඳ වචනත් කියනවා නරක වචනත් කියනවා. එකම කයින් හොඳ දේත් කරනවා නරක දේත් කරනවා. ඒ හොඳ දේ කරන්නේ හොඳ සහගත කුසල සිතක් ඇති වෙලා ඒ චේතනාවෙන් නරක දේ කරන්නේ අකුසල සිතක් ඇති වෙලා ඒ චේතනාවෙන්. කුසල සිතත් කුසල චේතනාවක් නැහැ. අකුසල සිතත් අකුසල චේතනාවක් ඇති වෙනකොට අකුසල සිතත් අකුසල චේතනාවක් නැහැ. කුසල සිතත් කුසල චේතනාවක් ඇති වෙනවා. එහෙනම් හොඳ නරක දෙක කයෙන් වචනයෙන් කියන දෙකෙන් වචන කතා කරන හොඳ නරක හෝ කය ක්‍රියා කරන හොඳ නරක දෙක තීරණය උනේ සිත මතයි. එතකොට එයා දන්නවා මේ පුද්ගල භාවයේ දුරු වෙන්න ඉබේම කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ කෙලින්ම. කය බින්දෙන මැටි කලයකට බඳ උපමා තබා ගත්තා. කයට යන්න එන්න බෑ. සිතින් කිරින් කරන්න බෑ. ඉරියව් පවත්වන්න බෑ. ඒ කය කුණුප කොටස් 32ක් සතර මහා ධාතුයි කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ අචේතනික වස්තුවක් මලමිනියක් බඳුයි. කය හොඳට බැලුවා රූපය හොඳට දැක්කා. ඒ හින්දාත් උන්න සත්වයේ පුද්ගලයෙක් මැරිලා උපදින්න පුළුවන් සත්වයේ කොහොම උපදින්නේ නැති වෙන සත්වයේ කයෙන් දකින්නේ නැහැ. ඊට පස්සේ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටිකක් දන්නවා. අරමුණු හිතන්න අරමුණු දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කය ඇසුරු කරගෙන. හැබැයි පෙර අවිද්‍යා කර්ම නැමැති හේතුවෙන් හටගෙන තියෙන්නේ. පෙර අවිද්‍යා කර්ම නැමැති හේතුවෙන් හටගත්ත අරමුණු හිතන්න අරමුණු දැනගන්න පුළුවන් කම තියෙන නිසා මේ කයේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හරහා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන දැනගැනීම් ටික වෙනවා. එතකොට ඒ දැනගන්න එකට කය මිම්මකට තියන්නේ රූප පෙනෙන කෙනා ශබ්ද අහන කෙනා කියලා කයේ මිම්මකට තියන්නේ නැතුව රූප දැනගන්නේ චක්කු විඥාන සිතෙන් සද්ද දැනගන්නේ සෝත විඥාන සිතෙන් උපකාරක ධර්මයක් ඇහැ කන කියන තැනකින් හොඳට එයා දන්නවා. ඒ වගේම කුසල සහගත සිතක් හෝ අකුසල සහගත සිතක් ඉපදුනහම හොඳ දෙයක් හිතින් හිතනවා. කුසල සහගත දෙයක් උපන්නාම හොඳ දෙයක් හිතින් හිතනවා. හොඳ දෙයක්ම කියවෙනවා. ස්පීකර් එකකින් පිට වෙනවා වගේ හොඳ දෙයක්ම කරනවා. හරියට බැකෝ යන්ත්‍රයකින් යමක් කරනවා වගේ. බැකෝ යන්ත්‍රයකින් මොන හරි වලක් කපන්න හෝ මොන හරි දෙයක් කරන්න ගියොත් යන්ත්‍රයට ගහලා හරියන්නේ නැහැනේ. යන්ත්‍රේ ක්‍රියා කරන කෙනාට උන්න ගහන්න වෙන්නේ. යන්ත්‍රේ ක්‍රියා කරනවා වගේ අතපය හකුලෝන දිගරන ක්‍රියා කරන චේතනාව තමයි එහෙනම් පුද්ගලයා. ඒ චේතනාවට හේතු ඒ කුසල හෝ අකුසල සිත.
එතකොට එයා හොඳට දන්නවා අවස්ථාවට උපන්න කුසල සිත හෝ අකුසල සිත නිසා කුසල සහගතව හෝ අකුසල සහගත වචන කතා කිරීම වෙනවා ස්පීකරයක් බඳුයි කායිකව ක්‍රියා කිරීමක් අතපය සෙලවීමක් ඉදිරියට යෑමට ආපසු එහෙමට කටයුත්තක් වෙන හරියට බැකෝ යන්ත්‍රයක් බඳුයි එතකොට එහෙනම් මේ කුසල සිතෙන් පස්සේ නිරුද්ධ වෙනකොට ඒ කියපු දේත් නිරුද්ධයි කරපු දේත් නිරුද්ධයි අකුසල සිත අකුසල චේතනාවක් ඇති වෙලා ඒ චේතනාව නිසා හිතුවොත් කිව්වොත් කළොත් ඒ සිත නිරුද්ධ වෙනවා එතකොට චිත්තචෛසික ධර්ම ඒ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන නිසා චිත්තචෛසික ධර්මතා ටික ප්‍රතිඵලය ඒකේ හිතින්ම හිතන කම හෝ වචන කතා කරන කම හෝ ක්‍රියා කරන කම එතනින් එකෙන් ඔබට යන්න නිරුද්ධ වෙන බවක් දකින නිසා චිත්තචෛසික ටිකෙන් දකින්න මරණයෙන් පස්සේ යන හෝ මරණයෙන් පස්සේ නොවන සත්‍යයක් අරමුණු දකින්න පුළුවන් අරමුණු අහන පෙනෙන අහන ඒ වගේම හිතන කියන කරන මේ පැවැත්ම නිසා නම් පුද්ගලයෙක් හැටි රැවටුනේ එයා හොඳට දන්නවා රූප හේතු ටිකත් නාමයක් නාම හේතු ටිකත් නාම ධර්ම ටික මේ රූපේ පිහිටලා මේ රූපේ නාම ධර්ම ටික ඇසුරු කරගෙන මේ අරමුණු දැනගන්නවා අරමුණු හිතනවා හිතන දෙයට අනුව කටයුතු හිතින් කරනවා කියලා මෙන්න මේ වගේ චිත්තචෛසික ටික නිසා රූපය පැවැත්ම රූපය නිසා චිත්තචෛසික ටිකේ පැවැත්ම දකිනකොට මේ අරමුණු දකින අහන කම නිසා පුද්ගල භාවයක් තියෙනවා නම් ඒකද දුරු වෙනවා ඒ වගේම සිතින් කිරීම ඉරියව් පැවැත්ම දකින්න නිසා පුද්ගල භාවයක් වෙනවා ඒකද දුරු වෙලා නාම ධර්ම ටිකක් රූපයට උපකාරව රූප ධර්මතා ටික නාම දායට උපකාරව ඔවුනොවුන්ට පවතින ධර්මතාවයක් තියෙන හේතු ප්‍රත්‍යය රූපේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එකක් නාම ධර්ම පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ප්‍රත්‍යයෙන් හටගත් පැවැත්මක් මේ නාම රූප ධර්මය කියන්නේ කියලා දෙපැත්තකින් ආපු හේතු ටික ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙලා අරමුණු දැනගන්න අරමුණු සිහි කරන සහ රූපයාගේ චලනීය පැවැත්ම ඇති කරන ආකාරය පිළිබඳ දකිනකොට නාමයේ පැත්තේවත් රූපයේ පැත්තේවත් නාම රූප දෙක පැත්තේවත් පුද්ගලයෙකු සත්වයෙකු ආත්මයක් තියෙනවා කියන දැක්ම යට අතහැරෙනවා. හොඳට රූපයේ පිරිසිඳ දකින්නවා ඇති සැටිය නාමයේ පිරිසිඳ දකින්නවා ඇති සැටිය නාම රූප දෙකේ පැවැත්ම දකිනකොට මරණින් පස්සේ යන ඉපදෙන සත්වයා කියලා ඇඟිල්ල දික් කරන්න රූපෙටත් බෑ චිත්තචෛසික ටිකටත් බෑ මරණයෙන් පස්සේ සත්වයා උපදින්නේ නැහැ කියලා ඇඟිල්ල දික් කරන්නේ සත්වයා කුමන මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියලා උපදින්නේ නැහැ සත්වයා කියලා ඇඟිල්ල දික් කරන්නේ නැත්තම් පෙන්වන්නේ මේ නාම ධර්ම ටිකද දැනගැනීම කරන නාම ධර්ම ටිකද නැත්තම් ඒකට උපකාර කරලා තියෙන රූප ධර්ම ටිකද කියලා දන්න නිසා මේ දෙකෙන් එකක්ව පනවන්න බෑ කියලා දකින නිසා එයාට සත්වයා මරණයෙන් පස්සේ උපදිනව හෝ නැහැ හෝ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් උපදින්නෙත් නැහැ නැති වෙන්නෙත් නැහැ කියන ප්‍රභේදගතව උපදින සියලුම දෘෂ්ටීන් දුර වෙලා යනවා සියලුම දෘෂ්ටි නැති වෙලා දිට්ඨි විසුද්ධියක් ඇති වෙනවා දෙසටක් මිත්‍යා දෘෂ්ටි මුදුර වෙලා යනවා මෙන්න මේ විදිහට නාම රූප ධර්මයන් පිරිසිඳ දැකීමෙන් දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා එතකොට මේ නාම රූප ධර්මයන් පිරිසිඳ දැක්ක යුත්තේ දිට්ඨිය ඇති වෙන්න පුළුවන් ඒ ඉරියව් පැවැත්ම තුලම ඉරියව් පැවැත්වෙන ආකාරයට නාම රූප ධර්මයන් තියෙන ආකාරය දැකීමෙන් කියන කාරණාවත් මතක් කරනවා මේ විදිහට හොඳට නුවණින් ඔබ මෙනෙහි කළොත් ඔබට මේක තව එක්තරා ක්‍රමයක් නෙමෙයි ඔබට ජීවිතේ හම්බ වෙන පුද්ගල භාවයේ සත්ව භාවයේ හම්බ වෙන්න හේතු වෙන ඇත්තම තැන්වල ඔබ රූපේ අනාත්ම ස්වභාවයටත් නාම ධර්ම මේ විදිහට හොඳට බලන්න ඔබට මේ ස්වභාවය හොඳට තේරුම් ගන්න පුළුවන් මේ දුක්ඛිය දුරු කළා ඔබට දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරගන්න පුළුවන් ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍රිය වේවා කියලා තාසින්චනය කරනවා හොඳයි එහෙනම් අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු විශේෂයෙන්ම ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත්
ආරක්ෂා කරන්නව ශාසනවම ශිෂ්ටකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යසිරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍යත් පතන බෝධියෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං ත්වා භෝදයන්තු සිවම් පදං. ඒ වගේම උපාදාන සහිත අපේ මේ ජීවිතය අනුපාදා පරිනිර්වාණය දක්වා රැගෙන යන ගමන් මාර්ගයේ අනුපූර්ව සාක්ෂාත් කටයුතු මේ විසුද්ධි ධර්මයන් අතර නාම රූප ධර්මයන් පිළිසින් දක්ලා දිට්ඨි විසුද්ධිය ඇති කරගෙන මේ ප්‍රතිපදාව පූර්ණය කරන්න කොහොමද කියන මේ ධම් පරයය දේශනා කිරීමේ ඉලහා සදැහැති දායකත්වයේ දරුණු ලබන්නේ ඒ මැද මහා නුවර මොරගහ මුල අංක 131කින් එක ලිපිනේ පදිංචි ශීලා ඒකනායක මැතිණිය සමග දූදරු ඥාති පිරිස විසින් ඒ පින්වතුන්ගේ සත් අදහසකුත් තියෙනවා. ඒ තමයි මීට වසර 3කට පෙර මිය පරලොව ගිය WWS රත්නායක මහතාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම ඒ ඒකනායක මහත්මියගේ සහායම ඒ ශීලා ඒකනායක මැතිණියගේ සහ එම මහත්මාගේ ඇතුළු ඒ පවුලේ වර්ග પરම්පරාගත මිය පරලෝකීය ඥාතින්ට පින් අනුමෝදන් කිරීම දෙපාර්ශ්වයේ මිය පරලෝකීය දෙමාපියන් ඇතුළු පවුලේ සියලු ඥාතින්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම අපේ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදනා කිරීමත් කියන මෙන්න මේ කලන සිත් ඇතුවයි මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ. අපි ප්‍රාර්ථනා කරමු මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ඒ සීලායක නායක මෙතිනියගේ නමින්නසේ කාල යාත්‍රා කළ ඒ වර්ග પરම්පරාගත සියලු ඥාතීන්ට ඒ දරණාගම කුසලම ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සමස්ත මේ දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාගේ මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටිනන් දුකින් අත මිදී සපවත් භාවයට පත් වූ උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම සිත පැතීම සුජීවත්ව වාසය කරන සීලා ඒකනායක මෙතනගේ සුජීවත්ව වාසය කරන සියලුම ඥාතීන්ටත් ඒ වගේම දේශකයන් වහන්සේටත් ඒ වගේම වර්තමාන බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකව කටයුතු කරන අපගේ පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීය වෙත්වායි කියලා මේ මෑණියෝ සිත ප්‍රාර්ථනා කරනවා. ඒ සෙම් වේවා කියලා අපි ආශිර්වාද කරන ගමන් මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ඒ සීලායක නායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටත් මේ සියලු කුසල් එකසේ පිහිටීමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීය වෙත්වා. හැම දිනම ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ ඓතිහාසික ලබනෝරුව කන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය අතිපූජනීය මාංකඩවල සුදස්සන පින්වත් නායක ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ලෝක ශාසනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබේ ධර්මාභෝධයේ පිණිස සංනිවේදනය කරන බොදුමඟ දේශනා මාලාවේ අද දවසේ දේශනාව මෙලෙසින් නිමවට පත්වෙනවා. සුපින්වත් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.